ආයුබෝවන් මම ලක්ෂේනා නායක පින්වත් මිතුරියනි අද මම ඔබ වෙත පහදා දෙන්න යන්නේ පඨවි ආපෝ තේජෝ වායු යන මේ සංඝටක හතර නිසා ශරීරය අපිට හැදිලා තියෙනවා. මේ ශරීරයේ අපිට වේදනාවක් දුකක් කරදරයක් ඇති වෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායු කියන සංඝටක හතරේ අක්‍රිය වීමක් හේතු කොටගෙන. අද මම මේ කියන්නේ ඔබගේ මේ කට නිසා ඔබට වර්ධින දේවල් බොහෝයි. ඒ නිසාම ඔබ අන් අය අතරට යන්නම සුදුසු වෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. අප ගෞතම බුදුරජාණන් වහන්සේ පංචශීලයේ වදාරන අවස්ථාවේදී කියලා තියෙනවා වචනය සංවර කරගන්න. කෙසේද සංවර කරගන්නේ? බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, පෞරුෂ වචන කියන්න එපා, හිස් වචන කියන්න එපා කියලා. අද මගේ මේ කතා නිදහණයට අයිති වෙන්නේ මේ පෞරුෂ වචනය. පෞරුෂ වචනය ජීවිතයක කෙනෙකුට කොපමණ අභාග්‍ය සම්පන්න දේවල් එකතු කරලා දෙනවද? ඒ නිසා ඔහු ඇය කොතරම් තනි වෙනවද? අන් අතරින් කොන් වෙනවද? සමාජයට ලක් වෙනවද? ලැජ්ජාවට පත් වෙනවද? වේදනාවට පත් වෙනවද? මනුෂ්‍ය ජීවිතයක් ලබන්නෙම විඳවන්නේ මේ විඳවන එක වැඩි කරගන්නේ අපට අපගේ කට පරිසම් කරගන්න බැරි නිසා. මේ කතා නිදහණය ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ දූතංගධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අතීතයට සම්බන්ධ වුණු කතාවක්. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒත් එක්කම ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේ භද්‍රා කල්පනේ ඒ මහරහත් තෙරණියට පත් වුණු මේ බිරිඳත් මේ ස්වාමියාත් පෙර ආත්මික අඹු සැමියන් විදියට ආදරෙන් ජීවිතේ ගත කරන කාලයක්. මේ නිවස තුල මේ සැමියාගේ ඒ කියන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ සැමියා කියලා අපි හිතුවොත් ඒ ආත්මේ ඒ සැමියාගේ නැගණියක් මේ බිරිඳයි ස්වාමියාත් එක්ක තමයි වාසය කළේ. දින මේ සැමියා බොහොම ශ්‍රද්ධාවන්ත සැමියෙක්, මනුෂ්‍ය ගුණ ධර්ම අගය කරන කෙනෙක්, නිතරම කාටෝ පිහිට වෙන්න ඕන කියලා හිත පහදවගෙන ඉන්න කෙනෙක්. ඒ දේ දෙද්දිත් හිත පහදවා ගන්න කෙනෙක්, දීලා පසු විපරම තුල හිත පහදවා ගන්න කෙනෙක්, දානිය දෙන්න සුදුසුෙක්. මේ සැමියා එදා වනරොද ගැහැපත් තියෙන කැලයක් මැදින් ගමන් කරන විට කුමක් සඳහාද? විවේකයෙන් සිටීම සඳහා, උදකලාව සිටීම සඳහා. ඇයි මේ උදකලාව සිටින්නේ සැමියා අදහස් කරන්නේ? ධර්මයේ මෙනෙහි කරන්න, යහපත් දේ මෙනෙහි කරන්න. ඈතින් දකිනවා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමන්ගේ සිවුර මහමින් සිටින ආකාරය. හැබැයි මේ පසේ බුදුරජාණන් වහන්සේ මේ සිවුර මහලා අවසන් කරන්න පෙර කුමන හෝ හේතුවක් නිසා සිවුර නමලා පැත්තකින් තියෙනවා. මේ දුටු මේ සැමියා දුවගෙන ඇවිල්ලා අහනවා අනේ ඇයි ඔබ වහන්සේ මේක ඉවරයක් කරන්න නැතුව නැවතුනේ කියලා. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ වදාරනව මෙලෙස මට මේ සදා අවශ්‍ය නූල් සාරදි මදි. ආහා නවත්තන්න එපා ඔබ වහන්සේ.
කියලා මේ සැමියා තමන්ගේ වටිනා උතුරු සළුව පූජා කරනවා පසේ බුදුරජාණන් වහන්සේට. මේ නිම කරන්න ස්වාමීන් වහන්සේ කියලා ඉල්ලා සිටිනවා. ඒ පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. මා ඉපදෙන ආත්ම භාවයක් පාසා මට කිසිම දෙයකින් අඩුවක් සිදු නොවේවා කියලා. කා හමුවේද මේ ප්‍රාර්ථනා කරන්නේ? පසේ බුදුරජාණන් වහන්සේ හමුවේ. නොලැබී යනවද? නෑ. ජීවිතයේ නිර්වාණය අවබෝධ කරගන්නත් එක්කී පින ඔහු පසුපසින් එනවා. එය තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මෙසේ මේ දේවල් සිද්ධ වෙද්දී මේ වනරොද ඇතුළත මේ සැමියාගේ බිරිඳ, ඒ කියන්නේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ ඒ ආත්මයේ බිරිඳ භද්‍රා කල්පිනී කියන මහ රහතන් මහ රහත් තෙරණින් වහන්සේගේ පෙර ආත්මයක්. මේ සැමියාගේ නැගණියන් මේ බිරිඳ අතර කිසියම් කරුණක් හේතු කොටගෙන කාලකෝලහලයක් උපද්දවනවා. දෙන්න හොඳටම රණ්ඩු වෙනවා. මේ රණ්ඩු වෙන අතරේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඒ නිවසට පිණ්ඩපාතය සඳහා පැමිණෙනවා. නැගණිය මේ රණ්ඩුව නවත්තලා දුවගෙන ගෙයි ඇතුළට ගිහිල්ලා ඒ ආපහු ඇවිල්ලා පාත්‍රය ඉල්ලාගෙන පාත්‍රය පිරෙන්න ආහාර දමා පුරවා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනාවක් කරනවා. මේ ප්‍රාර්ථනාව තමයි දැන් අර බිරිඳත් එක්ක සටන් කරගෙන හිටියේ, නෑනත් එක්ක සටන් කර කාලකෝලහලයක් උපද්දවාගෙන හිටියේ. ඒ නිසා මේ නැගණිය මේ වගේ ප්‍රාර්ථනාවක් කරනවා පසේ බුදුරජාණන් වහන්සේ හමුවේ. මෙබඳු දුෂ්ට ගති ඇති නපුරු ගැහැණුන්ගෙන් බොහෝ දුරක මා ඉපදෙන හැම ආත්ම භාවයකදීම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වචනේ ටිකක් කෑ ගහලා මේ ප්‍රාර්ථනාව කරද්දී මේ බිරිඳට හරියටම තරහ යනවා. මේ බිරිඳ සිතන්නේ මේ විදිහටයි. අන්න බලන්න දුෂ්ට චේතනා එද්දී ඒ දුෂ්ට චේතනා අපේ මුව තුලින් පරුෂ වචන ලෙසින් නික්මෙනවා. මේ බිරිඳ මෙසේ කියනවා, මේ මහණෙකුට දන් දීලා මේ වගේ ප්‍රාර්ථනාවක් කරනවා. මේ මහණට කොච්චර හයියක් තියනවද මේ වගේ දෙයක් කරන්න කියලා දුවලා ගිහිල්ලා මේ පසුව බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය උදුරාගෙන ගිහිල්ලා මඩ ගොඩකට ඒ කෑම ටික හලලා මඩ පුරවනවා. මඩ පුරවලා ඇවිල්ලා මේ පසේ බුදුරජාණන් වහන්සේට දෙනවා. ගන්න මේක කියලා. බලන්න කේන්ති ගියාම තමන් කරන දේ මොනවාද කියලාවත් සත්වයකට මිනිසෙකුට නොතේරෙන හැටි. කේන්ති ගිය ගමන්ම ඇති වෙන්නේ මොකද? ද්වේෂය, කෝපය, වෛරය, තරහ, ඊර්ෂ්‍යාව. තව කෙනෙකුට හොදක් වෙනවා දකින්න කැමති නෑ මේ ද්වේෂය කියන පාප කර්මය තුල. මේ දේවල් සිදු වෙද්දී නැගණිය ආහාර පූජා කරද්දී මේ බිරිඳ ඒ පාත්‍රය උදුරාගෙන ගිහිල්ලා කෑම ටික හලලා මඩ පුරවගෙන ඇවිල්ලා පසේ බුදුරජාණන් වහන්සේට පිළිගන්වද්දී පසේ බුදුරජාණන් වහන්සේ සමව සිතින් සාන්තව වැඩ සිටිනවා. මේ නැගණියට හරියට තරහ යනවා, ශෝකයටපත් වෙනවා. තමන්ගේ අයියාගේ බිරිඳට මෙසේ කියනවා, ඇයි බොල මෝඩියේ මේ වගේ අනුමන දෙයක් කළේ? මේක මා අපරාධයක් නොවෑ, විනාශයක් නොවෑ, නුඹත් විනාශ වුණා නොවෑ. මෙහෙම දෝෂාරෝපණය කරගෙන යද්දී ඇත්තටම මේ බිරිඳ සංවේගයටපත් වෙනවා, දුකටපත් වෙනවා, ලැජ්ජාවටපත් වෙනවා, බයටපත් වෙනවා. අන්න අපි පාපයක් කරන්න
ලැජ්ජ වෙන්න ඕනේ, බය වෙන්න ඕනේ, අකමැති වෙන්න ඕනේ. එතකොට තමයි අපිට කුසලයක් උපද්දව ගන්න පුළුවන් වෙන්නේ. කුමන හෝ පිනකට කුසලයකට මේ බිරිඳට සංවේගයටපත් වෙලා දුවගෙන ගිහිල්ලා නැවතත් ඒ පාත්‍රයේ පසේ බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලගෙන ඒ කුණු මඩ රොන් ඔක්කොම ටික හලලා සුවඳ කුඩු දාලා වතුරෙන් හොඳට සුවඳවත් ලෙස සුද්ධ කරලා පවිත්‍ර කරලා චතු මතුර ඇගේ දෑතින්ම හදලා මේ පාත්‍රයට පුරවලා නැවත ගෙනල්ලා දනින් වැටි නමස්කාර කරමින් මේ පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පූජා කරද්දී මේ බිරිඳ ප්‍රාර්ථනාවක් කරනවා. මොකද ඒ ප්‍රාර්ථනාව? ස්වාමිනී මේ පිණ්ඩපාතේ දානේ අනුවසින් උපදින හැම ආත්ම භාවයක් පාසාම මගේ මේ ශරීරය යහපත් වේවා, දීප්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පඨවි ආපෝ තේජෝ වායු වලින් සෑදුණු මේ ශරීරයටයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. පසේ බුදුරජාන් වහන්සේ නැගණියනි එසේම සිදු වේවා කියලා මේ බිරිඳට වදාරනවා. සිද්ධිය මෙතනින් ඒ ආත්ම භාවය තුළ ඉවර වෙනවා. දැන් මේ කතාව ගෙනියන්නේ සියලුම ධර්මයන්හි පරප්‍රාප්ත ලෝකාග්‍ර නායක කාශ්‍යප සම්බුදු බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වුණු සමයේ දෙව්ලොවේ තමයි මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා භද්‍ර කල්පානි මහරහතන් වහන්සේ මෙලොවට මනුෂ්‍ය ලෝකෙට එන්නේ. මොනවා වුණත් පෙර ආත්මේ මේ බිරිඳ තමා කළ වැරද්ද පිළිගෙන නැවතේ හරිගස්සලා සමවත් හිතින් ශ්‍රද්ධාවෙන් සීලෙන් යුතුව පසේ බුදුරජාණන් වහන්සේට චතුර්මදුර පූජා කරපු පිණින් ඉන්පසු මේ සැමියයි බිරිඳයි බොහොම සාගයෙන් තව තවත් පින් අතේ වැඩ කටයුතු කරමින් ජීවත් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට එකම වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේලා දෙනමකට සැමියා උතුරු සළුව පූජා කරනවා, බිරිඳ පරිභ්‍රව කරපු ඒ වචනේ ඉල්ලාස් කරගෙන නැවත චතුමදුර පූජා කරනවා. බලන්න මේ ලෝකේ එවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. එකම අවස්ථාවක සැමියාට තව පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, බිරිඳට තව පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට හමු වෙන්න, දානීය පූජා කරන්න, ඒ තුලින් කුසලයක් ඇති කරගන්නත් පුළුවන් වේද කියලා. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා භද්‍ර කල්පා මේ මහරහතන් වහන්සේගේ අතීත ජීවිතයන් කතාව බලද්දී දෙන්න හැම ආත්ම භාවයකදීම එකටමයි පින් කරගෙන පැමිණෙන්නේ. ඒ නිසාම පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දානයක් පූජා කරපු ඒ කුසලයේ නිසාම දෙව්ලොව ඉපදිලා එයින් පසු කාශ්‍යප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ කාලේ මෙලොව ඉපදිනවා. බරණැස් නුවර 80 කෙනා මහා ධනය ඇති සිටුවරයෙකුගේ පුත්‍රයෙක් වෙලා තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉපදෙන්නේ. ඒත් එක්කම මහා භද්‍ර කල්පනී මේ මහරහත් තෙරණිය ඒ ආත්මෙ බිරිඳ වෙන්නම පෙරම් පුරාගෙන ඒ බරණැස් නුවරම මහා ධනවත් සිටුවරයෙකුට දාව උපදවා. කාලයේ කෙමින් ගෙවී යද්දී මේ දෙදෙනා විවාහයටපත් වෙනවා. විවාහයටපත් වෙලා
තමාගේ සැමියාගේ නිවසට මේ තරුණිය මේ බිරිඳ අඩිය තියනවත් එක්කම තමන්ගේ ශරීරයෙන් ගඳක් හමන්න පටන් ගත්තා. ඒ ගඳ තුල මුළු නිවසම ගඳෙන් පිරී ගියා. නිවසේ සේවකයෝ මෙහි කරුව දන්නවා මේ අලුත ගෙනා මනමාලී නිසා තමයි මේ ගඳ පැතුරුනේ කියලා. ඒක කුණු ගඳක්, අසුචි ගඳක්, මඩ ගඳක්. දින මේ තරුණ ස්වාමියටත් මේ ගඳ ඉවසගන්න බැරිව අහනවා, ප්‍රශ්න කරනවා මේ කරුවන්ගෙන් මේ ගඳ එන්නේ කොහෙන්ද කියලා. මෙහි කරුවෝ කියනවා අලුත ගෙනා මනමාලියගේ ඇඟෙන් තමයි මේ ගඳ, මඩ ගඳ විහිරෙන්නේ කියලා. විසිරෙන්නේ කියලා. තරුණ සැමියා මෙසේ හිතනවා. ඇයි මම මේ කුණු ගඩක් ගෙදර දාගෙන ඉන්නේ? සේවකයන්ට කියනවා වහම ඇයව ඇගේ දෙමව්පියන් වෙත යවන්න කියලා. එදා පසේ බුදුරජාණන් වහන්සේට පාත්‍රය උදුරගෙන මඩ පුරවපු අකුසලයට තමයි මේ ඇඟින් ගඳ ගහන්නේ. මඩ ගඳ විසිරී යන්නේ. හැබැයි තනියම ගෙදර ජීවත් වෙද්දී මේ තරුණියගෙන් ඒ ගඳ ආවේ නැහැ. විවාහයට පත් වෙද්දී තමයි පත් වෙලා නිවසට එද්දී තමයි මේ ගඳ ගන්න පටන් ගත්තේ. එදා විවාහයට පත් වෙලා ඉද්දිමයි මේ බිරිඳ විසින් ඒ අකුසලයේ කළේ. අකුසලයක් පරිසම් දෙන්න නම් ඒ අකුසලයේ කරපු පරිසරය අනිවාර්යයෙන් මේ ආත්මෙදි ලැබෙන්න ඕන. ඒ ලැබෙන්නේ නැති තාක්කල් ඒ අකුසලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තනිව අම්මයි තාත්තත් එක්ක මේ තරුණිය ඉද්දි කවදාවත් මේ ලස්සන ශරීරයෙන් ගඳක් ගැහෙන්නේ නැහැ. හැබැයි විවාහයට පත් වෙලා ස්වාමියාගේ නිවසට ආපු ගමන් ගඳ ගහන්න පටන් ගත්තා. එදත් මේ අකුසලයේ සිද්ධ වුණේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට සැමියාගේ නිවසේදී. දැන් ඒ අකුසලය සැමියාට එපා කරවනවා බිරිඳව. අන්න අකුසලය පරිසම් දෙන විදිය. කරුණ මෙසේ ගෙවි යද්දී මේ තරුණියගේ දෙමව්පිය මෙසේ වරින් වර 7 දෙනෙකුටම කසාද මන්දලා දීලා තියෙනවා මේ තරුණිය. හැබැයි කිසිම ස්වාමියෙක් තියාගත්තේ නැහැ. ඇයිද හේතුව? ඇඟෙන් ගඳ ගහන කොච්චර ලස්සන වුණත් ඇඟෙන් ගඳ ගහන මඩ සුවඳ එන බිරිඳක් තමාගේ නිවසේ තියාගන්න, තමාගේ ආදරණීය බිරිඳ කරගන්න මොන ස්වාමියද කැමති වෙන්නේ? අන්න එදා පසේ බුදුරජාණන් වහන්සේට නපුරු සිතින් බැනලා, ක්‍රෝධ කරලා, මඩ පුරවලා කරගත්ත අකුසලයේ පරිසම් දෙන ආකාරය ජීවිතේ තනි කරනවා, කොන් කරනවා. හොඳ ස්වාමියෙක්, හොඳ සද්ධාමන්ත ස්වාමියෙක් ජීවත් වෙලා ඉද්දි තමයි මේ අකුසලයේ සිද්ධ වුනේ. ඒ නිසා සද්ධාමන්ත ස්වාමියෙක් එක්ක ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ අකුසලයේ. කරුණ මෙසේ වෙද්දී අප කාශ්‍යප මහා සම්බුදු බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙනවා. ඒ වැසියෝ ඔක්කොම එකතු වෙලා කාශ්‍යප මහ රහතන්, කාශ්‍යප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සත්වන්ත ධාතු එකතු කරලා මහා ස්තූපයක් සල්කනවා. මේ දැනගත්තාම මේ තරුණියට හිතෙනවා මේ වගේ දෙයක්. දැන් මං තනි වෙලා ඉන්නේ. මේ කන කර මට අවශ්‍ය වෙන්නේ නැහෙනි. මගේ ශරීරය ලස්සන කරගත්තා කියලා මට මං කැමති දේවල් මට ලැබෙන්නේ නැහෙනි. මට හැමදාම සැමියෙක් නැතුවනේ ජීවත් වෙන්න වෙන්නේ. මට මේ වගේ දේවල් වලින් වැඩක් නැහැ. මාව මේ රන් ආභරණ ලස්සන කරගෙන වැඩක් නැහැ කියලා සිතුවිලි පහළ වෙනවා. සිතුවිලි පහළ වෙලා හිතනවා මෙහෙම. රන් කරුවෙක් ගාවට ගිහලා තමුන්ගේ රන් ආභරණ ඔක්කොම දීලා රන් ගඩොලක් හදලා දෙන්න කියනවා. දැන් මේ තරුණ යුවතිය රන් ගඩොලක් අරගෙන නිල් මානෙල් මල් අටකුත් අරගෙන
මේ මහා කාශ්‍යප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගොඩනගන ස්තූපය වෙත යනවා මේ ගල පූජා කරන්න. ඒ ස්තූපය වෙනුවෙන් රත්තරන් ගලක් වාසනාව අර කතාවක් තියෙනවනේ ජන විහාරේ දෙන දෙවියෝ ගෙට ගෙනල්ලා දෙනවා කියලා. මේ ස්තූපය ළඟට යද්දී ඒ ස්තූපය කරන ප්‍රධාන නිර්මාණකරුට අපිට මොකෝ අපේ භාෂාවෙන් කිව්වොත් බාස් කියලා, මේසන් බාස් කියලා. එක ගලක් අඩු වෙලා තියෙනවා මේ ස්තූපය නිමා කරන්න. ඒ වෙලාවම මේ තරුණ යුවතිය ගිහිල්ලා මේ රත්තරන් ගල දීලා මේ ස්තූපය හදන්න ගන්න කියලා කියද්දිම මේ රන් මේ බාස් කියනවා මේ නිමවුන් කරු කියනවා නැගණිය කොච්චර වාසනාවක්ද මට එකම එක ගලයි අඩු වෙලා තිබුණේ. එන්න නැගණියගේ දෝතින්ම මේ ගල මෙතනට තියලා මැටි අරගෙන ඒ විදිහට මේක හරි ගස්සන්න කියලා මේ තරුණ යුවතියට කියනවා. කොච්චර පිනක්ද සර්වත් ධාතුන් වහන්සේලා වැඩවසන සම්මා සම්බුදු වරයෙකුගේ ස්තූපෙට තමන්ගේ අතින්ම තමන්ගේ රන් ආභරණ ඔක්කොම කොල්ල හදාගත්ත රත්තරන් ගල තියලා බඳින්න ලැබෙනවා කියන එක. මෙසේ මේ ගල පූජා කරලා මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා මේ යුවතිය. මේ පින් බලයෙන් උපනුපන් ආත්ම භාවයක් පාසාම මගේ කයෙන් සතුන් සුවඳ විහිදේවා මුවින් මානෙල් සුවඳ විහිදේවා කියලා නිල් මානෙල් 8ක් මේ ස්තූපයට පූජා කරලා සිත පහදව ගත්තා. මේ නිල් මානෙල් 8ක්ම පූජා කළේ ඇයි? අපි ජීවිතේ රාගය සංගවාගෙන ඉන්න තැන් තියෙනවනේ. සැමියෙක් බිරිඳෙක් එකතු වෙලා තමන්ගේ ආශාවන් සංසිඳවා ගන්න ස්ථානයක් තියෙනවනේ. මේ රහස්‍ය ස්ථානයක් නේ. කාම සම්භෝගය කාටවත් පෙනෙන්න කරන්නේ නැහැනේ. සාමාන්‍යයෙන් තමන්ගේ ජන්මය ලැබපු කේන්ද්‍ර පත්‍රයක 8 වෙනි රාශිය 8 වෙනි භාවය කියලා කියන්නේ විවාහයටපත් යුවලගේ කාම සම්භෝගයේ ලබන ප්‍රති සම්භෝගයේ ලබන ස්ථානය. ඒ ලබන්න පිනක් තියනවද? පෙර ආත්මයන් තුලින් තමාගෙන ආපු උරුමයන් තමාට ලැබෙනවද කියන එක තමයි කේන්ද්‍ර පත්‍රයක 8 වෙනි රාශියෙන් හඳුන්වන්නේ. 8 වෙනි රාශියෙන් අපිට පෙන්වලා දෙන්නේ. මේ නිසාම මේ 8 වෙනි භාවය තමාට ලැබෙන ස්වාමියාගේ බිරිඳගේ නිරෝගී භාවය දීර්ඝාසු භාවයත් නියෝජනය කරනවා. හැබැයි මම මේ කියපු කතාව නම් බුදුමනේ කොහෙකවත් එන්නේ නැහැ. මම ජොයිතිස්සිය පිළිබඳ යම්කිසි දැනුමක් තියෙන නිසා තමයි ඒ දේ ඔබට මගේ දැනුම අනුව පහදා දුන්නේ. ඇයි නිල් මානෙල් 8ක්ම අරන් ආවේ කියන ප්‍රශ්නය හමු වේ. කෙසේ හෝ මේ ප්‍රාර්ථනාව මෙසේ කරද්දිම මුලින්ම ඒ කියන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කාශ්‍යප සම්මා රහතන් වහන්සේ ඒ ආත්මය තුළ කරුණ ව්‍යාපාරිකයෙක්. පළමුවෙන්ම මේ බිරිඳව මේ සුන්දර යුවතිව කසාද බැඳ කෙනා. එයාට සිතුවිලි පහළ වෙනවා. යහපත් සිතුවිලි පහළ වෙනවා. අනේ මං අර මීට පෙර ලස්සන යුවතියක් කසාද බැඳලා හිටියනේ. එයාට කොහොමද කියලා. බලන්න මේ පින කරද්දෙම දිට්ඨ ධම්ම වේදිනිය අනුව පසේ බුදුරජාණන් වහන්සේට අකුසලයක් කළා. ඒ අකුසලය මුල් කොටගෙන ඇඟ කඳ ගහන්න පටන් ගත්තා. විවාහයටපත් වෙලා ස්වාමියාගේ නිවසට යද්දී
දැන් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ සර්වත් ධාතුන් වහන්සේලා තැන්පත් කරන ස්තූපයකට තමන්ගේ රන් ආභරණ ඔක්කොම විකුණලා හදපු රන් ගල රත්තරන් ගඩොල තියලා ස්ථාපිත කරද්දීම අන්න අකුසලයේ මෙකිලා යනවා. පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තමන් විසින් ගුරු වැරද්ද අදාගත්තේ කොහොමද? සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සර්වත් ධාතුන් වහන්සේලා වැඩවසන ස්තූපයකට ගල පූජා කිරීමෙන්. අදත් අපිට අපේ යතින් ඕනතරම් වැරදි වෙන්න පුළුවන්. අපේ යතින් නිකරුණේ සංඝයා වහන්සේලාට බැනුම් නැති වෙන්න පුළුවන්. අපි අකමැති සංඝයා වහන්සේලාත් ඉන්න පුළුවන්. අපි චේතනාවෙන් ඒවා හිතද්දිම අපිට අකුසල ඇති වෙනවා. ආර්ය උපාදේට අපි අහු වෙනවා. හැබැයි අද සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ වචනය බණ ධර්මයේ ඇසෙන යුගයක සාරිපුත්ත මහ මොග්ගල්ලාන මහා කාශ්‍යප අනුරුද්ධ මහානාම ආනන්ද වැනි මහරහත් තෙරුන් වහන්සේගේ පරම්පරාවෙන් පැමිණෙන සංඝ පීතුන් වහන්සේලා තවමත් ඉන්නවා. ඒ වගේම ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණියක් සර්වත් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේත් තියෙනවා. ඇයි දෙයියනේ අපිට ඕනම දෙයක් කමා කරලා නැවත වැරද්ද හරි ගස්සගෙන අපිට නිවැරදි මාර්ගේ දුකෙන් සසර වෙන්න පුළුවන් වස්තුව නිදානය ඒ කියන්නේ රුවන්වැලි මහා චෛත්‍යරාජන් වහන්සේ අපිට තියෙනවනේ. ඔබ දැනටමත් ප්‍රමාද වෙන්න එපා. ඔබ අතින් ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, මහරහතන් වහන්සේ කෙනෙකුට, සංඝයා වහන්සේ කෙනෙකුට ධර්මය ගැන සැකයකට භාජනය වෙලා අකුසලෙන් මිදෙන්නේ කොහොමද කියලා බලන් ඉන්නවනම් හොඳම ක්‍රමය තමයි රුවන්වැලි මහා චෛත්‍යරාජන් වහන්සේ ළඟට ගිහින් පහන් පත්තු කරලා මල් පූජා කරලා දණ්ඩ නමස්කාරය කරලා ද්‍රෝණියක් සර්වත් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලි චෛත්‍යරාජන් වහන්සේ නමස්කාර කරලා සමාව ගන්න. අද ඉඳන් මම මේ වැරද්ද කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සී සද්ධර්ම කෙරෙහි සී සංඝරත්න කෙරෙහි අචල විශ්වාසකිතු සද්ධාවක් ඇති කරගන්නවා කියලා. සද්ධාව ඇති වෙනවත් එක්කම සීලය අමතර ගොඩ නැගෙනවා. සීලය ගොඩ නැගත්තේ සුතේ ඇති වෙනවා. සීක බලධර්ම අපතුල ඇති වෙනවා. බණ අහන්න කැමති වෙනවා. අහන බණ මෙනෙහි කරනවා. ඒ බණ තුලට ලැබෙන ඒ අපි මෙනෙහි කරගන්නා දේවල් අනුව අපේ ප්‍රායෝගික ජීවිතය නිවැරදි කරගන්නවා. ත්‍යාගශීලී වෙනවා. ප්‍රඥාව වඩන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අද අපිට හරිම වාසනාවන්තයි. එදා මහා බද්ද කල්පනී මහා තෙරුන් වහන්සේට තමන්ගේ අකුසලය නිවැරදි කරගන්න හම්බුණා. මහා කාශ්‍යප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සර්වත් ධාතුන් වහන්සේලා වැඩවසන ස්තූපයට ගල පූජා කරලා අපටත් ඒ වැරදි හදාගන්න තාම මාර්ගය විවෘත වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව උපන් අපි කොච්චර භාග්‍යවන්තද වාසනාවන්තද. තැවි තැවි ඉන්න එපා. ඔබ අතින් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරද නිවැරදි කරගන්න රුවන්වැලි මහා චෛත්‍යරාජන් වහන්සේ ළඟටම යන්න පෙර තමන්ගේ ගමේ සංඝ පීතෘවරුන්ගෙන් උපදෙස් ගන්න. මම මේ දේ ගිහිල්ලා කොහොමද කරන්න කියලා. නොපමාව යන්න. හරි. කරුණ මෙසේ වෙද්දී අර තරුණයට නැවත හිතුණානේ තමන්ගේ බිරිඳව ගෙන්නන්න. සේවක යවන බිරිඳව එක්කන් එන්න කියලා. බිරිඳ කියනවා දැන් මට කන්න ආභරණ නැහැ, කන කරමුකුත් නැහැ. මට හිස් අතින් නැවත එන්න බෑ කියලා ඒ පිරිස හරවල යවනවා. ආපහු මේ තරුණයා පිරිස හරවල යවනවා. කන කර ආභරණ ඕන තරම් මෙහි තියෙනවා. ඇයව විතරක් කැඳවාගෙන ඉන්න කියලා. ඇය පැමිණෙනවා. බලන්න මම මේ කියන වචන දිහා ඔබ හොඳට මෙනෙහි කරන්න. දැන්
මේ පැමිණෙන්නේ මහා කාශ්‍යප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සර්වත් ධාතුන් වහන්සේලා තැන්පත් කළ ස්තූපයට රන් ගලක් පූජා කරලා තමන්ගේ අතින් මේ ගල සකස් කරලා පූජා කරලා එන මහා පින් නැති යෝධියක්. තමන්ගේ පළවෙනි සැමියාගේ ඒ කියන්නේ මේ ආත්මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ආත්මය කියන්නේ තරුණයා. තරුණයාගේ නිවසට අඩිය තියනවත් එක්කම මුළු ගෙදරම සඳුන් සුවඳින් සුවඳවත් වුණා, ආලෝකමත් වුණා. ඇය කතා කරන්න පටන් ගත්තට පස්සේ මානෙල් මල් සුවඳ විහිදෙන්න පටන් ගත්තා. මේ තරුණයාට හරිම පුදුමයි. ඇය අහනවා, ඔබ පෙර මගේ ගෙදරට එද්දී ඔබගේ ඇගෙන් වහනේ වුණේ විසිරීලා ගියේ ගඳක්නේ. දැන් මේ සුවඳ එන්නේ කොහමද? මේ තරුණිය සියලු තමන් විසින් කළ පින ගැන මේ ස්වාමියාට අවබෝධ කරලා දෙනවා. කියනවා ආත්මෙන් ආත්මයට සැමියා බිරිඳ විදියට පතාගෙන ඉන්න මේ යුවල ඉන්පසු බොහෝ පින්කම් කරලා නැවතත් සුගතිය උපත ලැබුවා කියලා. ඒ නිසා ජීවිතය තුළ නිතරම ද්වේෂයට, කෝපයට, වෛරයට, තරහට, ඊර්ෂ්‍යාවට ඔබ කිසි විටක ඔබගේ පඨවි ආපෝ තේජෝ වායු යන ශරීරය තුල ඉඩක් නම් තියන්න එපා. පළවා හරින්න. නිතරම මෛත්‍රිය වඩන්න. දුෂ්ට චේතනාවක් ඇති වෙන්නේ අප නිතරම දුෂ්ට චේතනාවලට කැමැත්තක් දැක්කොත් විතරයි. කේන්ති අරගෙන කිසිම වචනයක් පිට කරන්න යන්න එපා. ඒ කියන වචනේ මුලාවටපත් වෙලා අපි දන්නේ නැහැ අපිට අකුසලයක් කරගන්නවා. අපිව විනාශ කරගන්නවා අපගේ වචනේ තුල. මන්ද වචනේ තුල නොකියුතු ගුණ හතරක් තියෙනවා. අගුණ හතරක් තියෙනවා. බොරු කියන්න බෑ, කේලම් කියන්න බෑ, පෞරුෂ වචන කියන්න බෑ, හිස් වචන කියන්න බෑ. එදා සිදුුනේ හිස් වචන. ඒ නිසා තමන්ගේ ජීවිතය තුළ තමුන්ට ලැබුණු මේ ලස්සන ශරීරය තමාගේ පෙර ආත්ම කුසල් අකුසල් නිසා මේ ශරීරයේ හැම අංගයක්ම ඔබට ලැබෙන්නේ ඔබ කරපු පෙර ආත්මවල කුසල අකුසල් නිසා. ඔබගේ වචනේ තුල සද්ධාව මෙසේ රැකගත්තොත් කවදාවත් බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ. එහෙමනම් ඔබට ලැබෙන්නේ ගෝල්ඩන් වොයිස් එකක්. ඔබ කතා කරන්න ඔබට මේ ජීවිතය තුළ වාචික ප්‍රශංසාමයි ලැබෙන්නේ. ඔබගේ කතා අහන්න පිරිස් එකතු වෙනවා. ඔබගේ මොහොතින් කවදාවත් ගඳක් පිට වෙන්නේ නැහැ. සුවඳක්මයි පිට වෙන්නේ. ඔබ ළඟින් අනිත් අය ඇසුරු කරන්න බොහෝ කැමති වෙනවා. යහපත් ගෘහ විවාහ ජීවිතයකට මහත් බල ආශිර්වාදයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, ධනවත්ව ජීවත් වීමේ වාසනාව වාසනාව ඔබට ලැබෙනවා. ඒ නිසා අද මේ කතාව තුළ ඔබ ඇති කරගන්න ඕන සීලය තමයි සම්මා වාචා සිල්පදේ රකින්න එක. එදා මහා භද්‍ර කල්පනී මහරහතන් වහන්සේට වැරදුනේ තමාගේ වචනේ පරුස වචනය බවට පත් වුන නිසා. ඒ නිසා නිතරම මෛත්‍රිය වඩවමින් තමාගේ සිත මනස සැහැල්ලුවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, තරහවෙන්, ඊර්ෂ්‍යාවෙන් ඈත් කරලා තියාගන්න. මන්ද මනසට එන සිතුවිලි තමයි වචන බවට පත් වෙලා අපගේ මුවින් පිට වෙන්නේ. එවන් අදිස්ථානයක් කරගෙන අද ඉඳන් ඔබ ජීවත් වෙන්න.
අනිවාර්යෙන්ම දතරාෂ්ට වීගුඩ වීරුපාක්ෂ වයිසුණු සතරම මහා දිවුරුන්ගේ ආරක්ෂාව ආශිර්වාදය සෝතාපට්ට ඵලයට පැමිණි දෙලොව ලොවට අධිපති සක්‍ර දීවද්‍රජන් වහන්සේගේ ආරක්ෂාව හා ආශිර්වාදයන් ඔබ වෙත අනිවාර්යයෙන්ම ලැබේවි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිට